මතු පැමිණෙන්නට මතු යලි වඩින්නට සිටින තැනන් වහන්සේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර ගනිමින් ආගමන සමයේ තෙවන ඉරුදිනට අදාළ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳව කතිකා කරන්නටයි අද දවසේදීත් අපි ධර්මයානෝ ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අද දවසේදීත් මේ දහම් කරුණු කතිකා කරන්නට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කළේ ගරු වජිර සිල්වා පියතුමන්ට අපේ මැදිරියට. පියතුමිනි ආයිබෝවන් ජෙසුපිටයි. විශ්වාස කරන පරිදි පියතුමිනි පසුගිය සතියේ ද්විත්වයේ පුරාවටත් අපි ආගමන සමය තුල සූදානම් වුණා මතු පැමිණෙන්නට සිටින තැනන් වහන්සේව පිළිගන්නට අපේ හදවතින් ඇතුළාන්ත සූදානමක් ඇති කරගන්නට මේ ගැඹුරු දහම් කරුණු හරහා අපි යම් ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. දැන් තුන්වන සතියටයි අපි පාතියලා තියෙන්නේ ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සමරන්නට ප්‍රථමයෙන්. විශ්වාස කරන කාරණාවක් තමයි තවත් පියතුමිනි දැන් මනුෂ්‍ය ස්වභාවය තුළ අපිට යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙද්දී අපේ පැත්තෙන් යමක් මානුෂික මට්ටමින් යමක් යම් ක්‍රියාන්විතයක යෙදෙන්නට දේව ජනතාව විදිහට අපිට පැවරිලා තියෙනවා. මම විශ්වාස කරනවා ධර්මයානෝ ධර්ම සාකච්ඡාව හැමදාමත් වගේ අපිට ඒ සඳහා පාර කපනවා පාර කියනවා කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා අද දවසේදී මේ සුවිශේෂ පාඨයන් අපිට පැහැදිලි කරන ප්‍රධානතම අරමුණ මොනවාද කියන දේ අපිට පැහැදිලි කර දෙන්න. අද දේව වාක්‍ය සංග්‍රහය අපි තව විදිහකින් කිව්වොතින් මුළු දේව වාක්‍ය සංග්‍රහය පුරාවටම එන පළවෙනි කියවීමෙන් එන යෙසායා දිවිසිවරයාගේ පොතේ 61 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ 2 කොටසත් ඊට පස්සේ 10 හා 11 වගන්තිත් දෙවන කියවීම 1 තෙසලෝනික 5:16-24 කොටසත් ඉන්පසුව ජුවාම්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ ඉඳලා 8 වෙනි වගන්තිය දක්වාත් 19 වෙනි වගන්තියේ ඉඳලා 28 වෙනි වගන්තිය දක්වාත් අරගෙන එන්නේ එක තේමාවක් පිළිබඳව ගෙනෙන තේමානුකූල විග්‍රහයකට වඩා විවිධ තේමාවල් විවිධ දෘෂ්ටි කෝණයන් අපට විවර කර දෙන්නා වූ කියවීම් 3ක් තමයි තියෙන්නේ. නමුත් මම අද උත්සාහ කරනවා සභා මාතාව අපට මේ කියවීම් 3 දෙන වකවානුව ඇතුලේ ඒ කියවීම් 3 අරමුණ ඒක රාශී කරන්න. එතකොට මම එය නාභිගත කළොතින් මේ කියවීම් 3ේම පරම අභිලාෂය වෙන්නේ ගියවර සති දෙක තුලදී අපි භාවනා කරපු කතා කරපු ජේසුන් ක්‍රිස්තුන් වහන්සේගේ දේව පුත්‍ර භාවයත් උන්වහන්සේගේ දෙවන පැමිණීමත් ඒ පැමිණීම කරුණ කොටගෙන සකල මානව සංහතියට උදාවන ගැලවීමත් ඒ ගැලවීම තුල තිබෙන්නා වූ පාප කමාවත් කියන මේ තේමාවම වෙනත් රූපයකින් වෙනත් ආකාරයකින් වෙනත් දෘෂ්ටි කෝණයකින් දකින්න අපට අවස්ථාවක් දීලා කියලා මම තේරුම්ගෙන ඒ තේරුම ඔබත් එක්ක බෙදා හදා ගන්න අද උත්සාහ කරනවා. නමුත් මෙහි විවිධ තේමාවල් තිබෙනවා. මම උත්සාහ කරන්නේ සභාව අපට කතා කරන ආකාරයෙන් ඔය කිව්ව විදිහේ තේමාවට ඇතුළු වන්න. මම එය ටිකක් සංක්ෂිප්ත කළොතින් තව ටිකක් ඔබට තේරුම් යන පරිද්දෙන් අපි චතුර ජේසුන් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ගැන ස්ථීරසාරවම විශ්වාස කරන we are sure of grace of Jesus Christ. එතකොට දැන් මේ වරප්‍රසාදය නොහොත් ජේසුන් ක්‍රිස්තුන් වහන්සේව ජුවාම්තුමාට අනුකූලව උන්වහන්සේගේ පොතේ එක පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය වරප්‍රසාදය දේව වරප්‍රසාදය පාපය නිසා විනාශ වුණු අවතැන් වුණු ලෝකයට ලැබෙන සදාකාලික සුභාරංචිය හැටියට පළවෙනි කියවීමෙන් ප්‍රකාශ වෙනදී තුන්වන කියවීමෙන් ස්පුට වෙනවයි කියලා නැත්නම් ඒක ස්ථීර වෙනවයි කියලා මට කියන්න පුළුවන්. තව විදිහකින් කිව්වොතින් මේක යෙසායා දිවසිවරයාගේ ඉගැන්වීම තුළ අපට කියා දෙන්නට උත්සාහ කරන්නා වූ
ජුදාවරුන්ගේ බබිලෝනීය විප්‍රවාසයේ ගැලවීම උපමා කරනු ලබනවා සකල මානව සංහතිය පාපයෙන් මිදී වහල්කමෙන් මිදී පැමිණීම හැටියට. දැන් මේක අපේ හිස්ටෝරිකලි නැත්නම් ඓතිහාසික විවරණයකට ගියොතින් මේ 61 පරිච්ඡේදය එහෙම පිටින්ම ගෙනෙන්නේ තුන්වන යසායා පොතේ ගෙනෙන්නේ බබිලෝනීය විප්‍රවාසයේ ඉන්න සෙනගකට විප්‍රවාසයෙන් මිදීමේ සුභාරංචියක් හැටියටයි. නමුත් ඒ ක්‍රිස්තුවේදීය දෘෂ්ටි කෝණයෙන් බලනකොට එය පාපේ නිසා විප්‍රවාසගත වූ සමස්ත ලෝකයට උන්වහන්සේගේ පැමිණීමත් නොහොත් මෙසියස් වහන්සේගේ පැමිණීමත් සමග ගෙනෙන්නා වූ විමුක්තිදායක වසරහා ප්‍රකාශ වීම පිළිබඳ ගැඹුරු කතිකාවතක් තමයි ආරම්භ කරන්නේ. අපි සූදානම් පළමුවන දේව ප්‍රකාශනයේ ප්‍රකාශ කරමින් උච්චාරණය කරමින් ඒ පිළිබඳ ගැටලු निराකරණය කරගන්න. පළමුවන දේව ප්‍රකාශනය යසයා දිවස්වරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිලිඳුන්ට සුභාස්න දෙසීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නද සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමානෝ මා ආලේප කළසේක. සමිඳුන්ගේ කරුණාවේ දවස සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිසද වැළපෙන සියල්ලන් සනසන පිණිසද එතුමා මා ආලේප කළසේක. මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීතිවන්නෙමි. මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයකු මල් මාලාවක් දමා ගන්නාක් මෙන්ද මනාලිය ඇගේ ආභරණ පැළඳ ගන්නාක් මෙන්ද එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පළඳවනසේක. ධර්මිෂ්ඨකම නැමැති සලුව මට හඳවනසේක. පොළව අලුත් පැලෑටි උපදවන්නාක් මෙන්ද උයන එහි වපුලදේ ලියලවන්නාක් මෙන්ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියේ හට ගන්වනසේක. පෙතුමිනිය පළමුවන දේව ප්‍රකාශනය තුල පැහැදිලි මේ දෙවි සමිඳානන් වහන්සේගේ තිබෙන්නා වූ පරිපූර්ණ වූ කරුණාව ආදරය සමග ඒ ඉස්මතු වෙන්නා වූ හැඟීම් දාමයත් එක්ක මනුෂ්‍ය ස්වභාවය තුළ ඇතිවෙන්නා වූ සතුට වෙන්න පුළුවන්. ප්‍රීතිය වෙන්න පුළුවන්. එය කොහොමද අපි සමරන්නේ? සහ මනුෂ්‍ය මට්ටමින් අපිට තිබෙනා වගකීම මොකක්ද උන්වහන්සේව රැගෙන යන්න කියන කාරණාව පිළිබඳව. ඔව් දැන් පළවෙනි කියවීමේ මේ මිනිසෙකු හැටියට ප්‍රීතිය භුක්ති විඳීම එහෙම නැත්නම් මිනිසෙකු හැටියට ප්‍රීතිය අත්විඳීම සතුට අත්විඳීම එක තැනකින් පමණක් ගලන්නක් හැටියට තමයි අපි දකින්නේ. කියවීමේ කියවීම්කරු අපිට උත්සාහ කරනවා සතුට ප්‍රීතිය මේ හැම දෙයක්ම ලෝකෝත්තර විය යුතුයි. දැන් මේ සෙනග සතුටක් පස්සේ ගිහින් විප්‍රවාසගත වෙලා ඉන්නේ. පාපය ඒ සතුටේ මුලයි. සැබෑ සතුට නම් කුමක්ද? විප්‍රවාසයෙන් මිදී දිවි සමිඳානන් වහන්සේට යාගහෝම පිදී හැකි උන්වහන්සේ දානය කළා වූ දේශයට නැවත පැමිණීමයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ ලිපිය ලියවෙන්නේ මේ සෙනග විප්‍රවාසගතව ඉන්නකොට බබිලෝනියේ. එතකොට මේ සන්දර්භය අපිට පැහැදිලි කරනවා මේ සෙනග වහල් භාවයකින් මිදීම උදෙසා පෙරම් පුරන සෙනගක්. එතකොට ඒ සෙනගට කියනවා නුඹලට සතුට ප්‍රීතිය ගෙන දෙන්න නම් නැවත මා වෙත හැරී වරෙල්ලා. එසේ ගෙනෙන තැනන් වහන්සේ නුඹලා හැරී ආවොත් එනවා. උන්වහන්සේ මෙසියස් වහන්සේ. දැන් 61 වගන්තියට මම ඔබව අරගෙන යනවා. The Spirit of the Lord God is on me. අපි ඒ සිංහලෙන් කියමු. මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. ඇයි මා කෙරේ පිහිටා තියෙන්නේ? උතනම තියෙනවා. දිලිඳුන්ට සුභාස්න දෙසීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නද සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමානෝ මා ආලේප කළසේ. කාරණාව පැහැදිලිනේ. මෙසියස් වහන්සේව ආලේප කරන්නේ. මෙසියස් නැත්නම් අපි මෙසියස් කිව්ව සිංහලෙන්. අපි ඔතෙන්ට භාවිතා වන වචනය තමයි මෂියාහ. මෂියාහ කියලා කියන්නේ the anointed one. anointed one කියලා කියන්නේ ආලේප කරනු ලැබූ තැනැත්තා. ඒක ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්ටෝස්. ආලේප කරනු ලැබූ තැනැත්තා දැන් මේ කතා කරනවා. ඔන්න කතා කරන වාක්‍යය. The Spirit of the Lord God is on me. දැන් the Spirit of the Lord God. හීබ්‍රු පොතට යමුකෝ. මෙතන හීබ්‍රු භාෂාවෙන් මොනවද ලියලා තියෙන්නේ?
Spirit of the Lord කියන එකට යොදලා තියෙන්නේ රුවහ අදොනායි. රුවහ අදොනායි. දැන් සාමාන්‍යයෙන් රුහ එලෝහිම් කියලා කියන්නේ ආත්මයාණන් වහන්සේ. මෙතන ආත්මයාණන් වහන්සේ ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ රුවහ අදොනායි. සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය මට දී ඇත. දැන් එතන ලියලා තියෙන වචනය තමයි the yod he va he. yod he va he කියන අකුරු හතරට පෙර තියෙන්නේ අදොනායි yod he va he. අදොනායි අදොනේ අපිට එහෙම ශබ්ද කරන්න පුළුවන්. එතකොට අදොන් එහෙමත් ශබ්ද කරන්න පුළුවන්. එතකොට යාවේ YHWH කියලා අපි කියනවා. උන්වහන්සේගේ ආත්මානුභාවය ස්පිරිට් රූහා. දැන් මේ රූහා කියන එක මෙතනදී තේරුම් ගන්න ඕන හරි උපරිම පිළිවෙලට. රූහා කියලා කියන්නේ හීබ්‍රු භාෂාවෙන් කැරකි කැරකි ඇඹරි හමන්නා වූ සුලි සුළඟ. right? ඇඹරි කැරකි කැරකි හමන්නා වූ සුලි සුළඟ. දැන් කියනවා ස්පිරිට් of the Lord. එතන රූහා කියලා කිව්වේ ඒ සුළඟක් වගේ සුලි සුළඟක් වගේ ඇඹරි හමන්නා වූ අදොනායි රූහ අදොනායි සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය. දැන් මේ ආත්මානුභාවයට සුලි සුළඟයයි නම් දෙන්නේ අරුත් දෙන්නේ හේතු ඇතුවයි. හේතුව තමයි චතුර ආත්මයාණන් වහන්සේට හසුවන කෙනෙක් එසේ නැවත හසු වූ විට ඉන්නාසේ සිටින්නේ නැහැ. හසු වයින් පස්සේ සුළඟට අසු වූ දේ වෙනස් වෙනවා. සුළඟට අසු වූ දේ එක තැනකින් තව තැනකට රැගෙන යනවා. දැන් මේ කැරකි යන මේ සුළඟ තේරුම් ගන්න මම ඔබට උදාහරණයක් දුන්නොත් ටොනේඩෝ එකක් කියලා හිතන්නකෝ. මේ ටොනේඩෝ එක ආරම්භ වන්නේ මුහුදු වෙරළේ නම් මේක නතර වන්නේ කඳු මුදුනක නම් මූදු වෙරළේ තිබිච්ච බෝට්ටුව ගිහිල්ලා නතර වෙන්නේ කඳු මුදුනේ. ඉන්න තැන ඉන්න ස්ටේජ් එක ඉන්න තත්වය ඉන්න ප්‍රවාහය ඉන්න සමාජය වෙනත් තැනකට අරගෙන යනවා. ඒක තමයි සමිදානන් වහන්සේගේ ආත්මානුභාවයේ හැකියාව. ඔවුන් වහන්සේ කරන දේ. එතකොට ඉතා පැහැදිලිව කියනවා සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය කියන්නේ වෙනස් කරන්න. නැවත වෙනස් කරන්න. කඩන තැන් කඩන්න, බිඳින තැන් බිඳින්න, උදුරන තැන් උදුරන්න, උගුල්ලන තැන් උගුල්ලන්න, ගොඩ නැගෙන තැන් ගොඩ නගන්න, නැවත ගොඩ නැගෙන තැන් නැවත ගොඩ නගන්න, හිටුවන තැන් හිටුවන්න. මේ රූහක් හදොනායි සමිඳුන්ගේ ආත්මානුභාවය බලය දෙනවා. බලය දෙන්නේ මොකටද? because the Lord හදොනායි නැවත වතාවක් අපි කියනවා has anointed කියන වචනේදී මෙතන එන වචනේ තමයි මෂාහ්. දැන් ඔබට තේරුම් යන්නට ඕන මෂාහ් කියන වචනය තමයි පෙරලෙන්නේ මෂියාහ කියලා නාම පදයකට. දැන් මෙතන මෂාහ් කියලා කියන්නේ anointed එක ක්‍රියාපදයක්. ඒකේ නාම පදය තමයි මෂියාහ. එතකොට ආලේප කරනු ලබනවා. කුමකටද ආලේප කරනු ලබන්නේ? බසාර් කියලා කියන්නේ අරගෙන එනවා, ගෙනෙනවා, available, පේන්න තියෙනවා. ඒ වචනය තුල බසා කියන වචනය තුල එන්නේ අපට ඕනෑම දෙයක් ලැබෙන තැනක් වගේ අදහසක්. බසා මොනවද හම්බ වෙන්නේ? මේ තනත්තානන් වහන්සේව අරගෙන ඉවනු ලබන්නේ to the afflicted, වේදනාවින්ද අයට. දැන් මම මේ වචනය ඔබට ගොඩක් පැහැදිලි කරන්න යනවා. මෙතන මේ දීලා තියෙන වචනය afflicted කියන තේරුම තියෙන වචනය ඉතාමත් ගැඹුරු වචනයක් හීබ්‍රු භාෂාවේ. හීබ්‍රු භාෂාවේ වචනය තමයි අනාව්. මොකද්ද අනාව් කියලා කියන්නේ? පුව. ඔය අනාව් කියන එකෙන් තමයි අනවිම් කියලා එන්නේ. අනවිම් of යාවේ. ඒ කියන්නේ යාවේ දෙවියන් වහන්සේට අප කැප වූ දිලිඳු වූ සේවකයා.
අනාවීම්. නැත්නම් දෙවියන්ගේ දිලින්දා. ඒක තමයි නිවැරදිම තේරුම. දැන් මේ අනාව කියලා කියන්නේ පුව. ඒ වගේම හම්බල් බොහොම නිහතමානී පැවැත්මක් තියන අය. afflicted වේදනාවෙන් අයුක්තියෙන් අසාධාරණයෙන් පීඩාවට පත් වූ අය downtrodden marginalized කියලා අපි කියනවා. අත්හර දමනු ලැබූ අය. හතරවෙනි ලෝකයටවත් ගැලපෙන්නේ නැති තරමට දිලිඳු වූ අය. poor, needy, weak, දුර්වල අය. මේ අයට ගැලවීමයි අරගෙන එන්නේ. එතකොට අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මෙසියස් වහන්සේගේ පැමිණීම නොහොත් පසුව කියනවා තුන්වෙනි කියවීමට ආපුවම ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳ සංකල්ප ධාරාව. උන්වහන්සේ ආවේ ඇයි? දැන් ජේසුස් වහන්සේ ආවේ ඇයි? මං කිව්වා අර එදාම තේමාව තව ටිකක් ඈතට අරගෙන යනවා. ආවේ කාර්මුණකට. උන්වහන්සේ ආවේ දිලින්දන්ට සහනය දෙන්න, විමුක්තිය දෙන්න. දිලින්දන්ට ගැලවීම දෙන්න. අපි ඒ වචනවලටම ගියොත් the spirit of the Lord God is on me. අපි ඒක සිංහල භාෂාවෙන් කියවමු. මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පීඩා ඇත. දිලිඳුන්ට සුභාස්න දෙසීමටද පළවෙනි කාරණාව දිලිඳුන්ට සුභාස්න දෙසීම. බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීම. වහලුන්ට මිදීම දානය කරන්න. වහලුන්ට මිදීම දානය කිරීම. සිරකරුවන්ට නිදහස දන්වන්න. සිරකරුවන්ට නිදහස දන්වන්න. මේ කාරණා හතර ජේසුස් සමිදානන් වහන්සේගේ පැමිණීමේ ප්‍රධාන කාරණා හතරයි. උන්වහන්සේව පිළිගන්ට සූදානම් වෙන අපි, උන්වහන්සේගේ දෙවන පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින අපි කළ යුත්තේද ඔය කාරණා හතරයි. ආයිත් අපි මේ කාරණා හතර කියමු. දිලිඳුන්ට සුභාස්න දෙසීමට ඔබට මට තියෙන යුතුයකම හා වගකීම වන්නේ දිලිඳුන්ට සුභාස්නක් වීමේ ජීවිත පැවැත්මකට ඇතුළු වීමයි. දිලිඳුන්ව සූරා කෑම, උන්ගේ අයිතිවාසිකම් විනාශ කිරීම, උන්ට ඉන්න හිටින්න තැන් නැති කිරීම, මේවා සමාජගත පාපයන්. චතුර මේ පාපයන්ට එරෙහිවයි ක්‍රිස්තු උත්පත්තිය සිද්ධ වෙන්නේ. ජේසු උපත සිද්ධ වෙන්නේ මේ අයුක්තියට, මේ අසාධාරණයට විරුද්ධව. අපි තව ටිකක් යමු. ඊළඟ කාරණාව හැටියට බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමට. ඔබේ හිත බිඳිලා ඇති. මගේ හිත බිඳිලා තියෙනවා. අපි හැමෝගෙම හිති විවිධ හේතුන් නැතුව බිඳෙනවා. ලොකුම බිඳීම තමයි දේව තාත්තා නැති අඩුව දැනීමෙන් බිඳෙන හිත. මේ හිත පාපේ නිසයි මේ බිඳෙන්නේ. එතකොට මෙන්න මේ බිඳිච්ච හිත ඇතුලේ තිබිච්ච නෑකම කැඩෙනවා. අබ්බා තාත්තේ කියලා දෙයියන්ට කියන්න පුළුවන් නෑකම නැති වෙනවා. එතකොට මේ නෑකම නැතිවීම තුළ මොනවද සිද්ධ වෙන්නේ? අපිට දේව රාජ්‍යය අහිමි වෙනවා. එහෙමනම් නැවත රාජ්‍යය දෙන්න, තාත්තව දෙන්න, තුරුල්ල දෙන්න, අපේ සිත් හදන්න, කැඩිච්ච තැලිච්ච තැන් හදන්න උන්වහන්සේ ආවනම් උන්වහන්සේ එන බලාපොරොත්තුෙන් ඉන්න අපි කාගේවත් හිත් බින්දින එක හරිද? අපි දිරින්දන්ගේ දුප්පතුන්ගේ හිත් බින්දින එක හරිද? අම්මගේ තාත්තගේ හිත බින්දින එක හරිද? දරුවන්ගේ හිත් බින්දින විදියට කටයුතු කරන එක හරිද? තමන්ගේ පාලකයෝ තමන් යටතේ ඉන්න සේවකයන්ගේ හිත් බින්දින එක නිවැරදිද? නෑ, මේ නිවැරදි නෑ. උන්වහන්සේව පිළිගන්න ඔබ සූදානම් නම් බිඳපු හිත් ආයිත් හදන්න වීරිය ගන්න. ඊළඟ කාරණා. වහලුන්ට මිදීම දානය කරන්න. අපි වහල්ලු නෙමෙයිද? අපි ආර්ථිකව වහල්ලු. අපි සමාජීයව වහල්ලු. අපි සංස්කෘතික වහල්ලු. අපි ආගමික වහල්ලු. මේ කාරණා හතර කවුරු මොනවා කිව්වත් ඇත්ත. සමාජය ඇතුලේ අපි සමාජ වහල් භාවයක ඉන්නවා. ආර්ථික වහල් භාවයක අපි ඉන්නවා. සංස්කෘතිමය වශයෙන් අපි සංස්කෘතිමය වහල් භාවයක ඉන්නවා. ඒකේ ලොකුම තමයි දූපත් මානසිකත්වය. අපිට වඩා කවුරුත් මේකේ ඉන්න බෑ. අපිට විතරයි මේකේ ඉන්න ඕන. දූපත් මානසිකත්වය මේ එක වහල් භාවයක්. ආගමික වහල් භාවය, මගේ ආගම, මගේ දෙයියෝ, ඔච්චරයි හරි. අනිත් කෙනාට ඉඩක් නැහැ. අපේ ආගමික සංස්ථාව ඇතුලේ අපේ සංස්ථාව විතරයි හරි. අපිට විතරයි නිවැරදි නිර්වචනය තියෙන්නේ. අනිත් ඔක්කොම වැරදි. මේක වහල් භාවය නෙවෙයිද? අපි එක තැන්වල වහල් භාවයන් හදාගෙන. එතකොට ආගමික, සමාජීය මේ සියලු වහල් භාවයන්ට ප්‍රතිවිරෝධයක් ක්‍රිස්තු උප්පත්තිය. එහෙමනම් සමිදානන්ගේ ආත්මානුභාවය ලැක්තනන් වහන්සේ එන විටදී අපි නොඅනුමානවම
උන්වහන්සේව බාර ගන්න සිටිය යුතුයි. මේක තව වර්ධනය කරගන්න අපි තුන්වෙනි කියවීමට ඉක්මනින් යමු. චතුර මට පුළුවන් ඔබට මේ මම මේ වාක්‍ය තාම ඔබට කියා දුන්නේ වචන 2යි නැත්නම් 3යි. නමුත් අපිට වාක්‍ය තියෙනවා 5ක් විතර අපිට වේලාවදී. ඉතින් අපි උත්සාහ කරමු කියවීමට තුන්වෙනි කියවීමට ඇතුල් වෙන්න. සුවිශේෂක ජොහන්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. දෙවියන් වහන්සේ එවාවදාළ මිනිසෙක් විය. ඔහුගේ නම ජොහන්ය. ඔහු පැමිණියේ තමා මගින් සියලු දෙනා අදහා ගන්නා පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට සාක්ෂිකරුවෙකු වශයෙනි. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආතනැත්තේය. ඔබ කවරෙක්දැයි අසන පිණිස යුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන්ද ලෙවීයන්ද යැවූ කල ජොහන් සාක්ෂි දෙමින් මම ක්‍රිස්තුස් නොවෙමි නොසඟවාම ප්‍රකාශ කළේය. එසේනම් කිමෙක්ද ඔබ එලියා දැයි ඔවුහු ඇසූහ. නැතැයි ඔවුහු කීහ. ඔබ ඒ දිවසිවරයාද යන ප්‍රශ්නයටත් නැතැයි ඔවු කීහ. එසේනම් ඔබ කවරෙක්ද අප එවූ අයට පිළිතුරු දිය යුතුයි. ඔබ ගැනම ඔබ කියන්නේ කිමෙක් දැයි ඔවුහු ඇසූහ. මම නම් යෙසායා දිවසිවරයා කී පරිදි සමිදානන්ගේ මග පිළියෙල කරන්නයි පාලු කරෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි ජොහාන් පිළිතුරු දුනි. එවන ලද සමහරෙක් පරිසිවරුය. ඔහු ප්‍රශ්න කරමින් ඉදින් ඔබ ක්‍රිස්තුන්වත් එලියාවත් ඒ දිවසිවරයාවත් නොවන්නෙහි නම් බෞතිස්ම ස්නාපනය කරන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ජොහන්ද පිළිතුරු දෙමින් මම වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමි. එහෙත් ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. එනම් මට පසුව වඩින තැනන් වහන්සේය. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මම නොවටිමි කීය. මෙය සිදුවයේ ජොහාන් බෞතිස්ම ස්නාපනය කරමින් සිටි ජොර්දානෙත් එතර බෙතානියේදීය. හොඳයි පියතුනි, අපි කොහොමද තුන්වෙනි කියවීම එකතු කරගන්නේ අපේ කතිකාවතට? තුන්වෙනි කියවීමේදී මම පාදක කරගන්න එක වගන්තියයි. 8 වෙනි වගන්තිය ඩුවම්තුමාගේ සුභාරංචියේ එක පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. He was not the light, but he came to testify about the light. ඔහු ඒ ආලෝකයේ නොව ඒ ආලෝකයේ පිළිබඳව සාක්ෂි දරන්නට පැමිණි තැනන් වහන්සේය. අපි ඒ වාක්‍ය ඒ පරිද්දෙන්ම කියවමු. ඔහු ඒ ආලෝකයේ නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනන් වහන්සේය. He was not the light, but he came to testify the light. දැන් මේ ආලෝකය ගැන අපි කතා කරමු. දැන් සමිදානන් වහන්සේගේ ආත්මානුභාවයනේ පළවෙනි කියවීමෙන් කතා කළේ. සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය පරිවර්තනය වෙනවා වෙනත් තේමාවකට නවගිවිසුමේ. එතකොට නවගිවිසුමේ නෙවුමායි, මෙතන නෙවුමායි. නෙවුමායි කියලා කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේට ආමන්ත්‍රණය කරන ග්‍රීක පදයයි. එතකොට නෙවුමායි නැත්නම් ආත්මයන්න් වහන්සේ අපිට සලකුණක් හැටියට දෙනව නම් ගින්න ආලෝකය සලකුණක් වෙනවා. එතකොට මේ ශුද්ධාත්ම ස්පිරිතුව බෞතිස්මය ඉඟි කරන ජුවම්තුමාගේ මේ පළවෙනි පරිච්ඡේදයේ ප්‍රොලෝග්යක නැත්තම් පූර්විකාව ඉතා පැහැදිලිව අපට කතා කරන්නට එනවා ආරම්භයේදී දේව තාත්තාගේ ආත්මානුභාවය වූ වචනයාණන් වහන්සේ නොහොත් ධර්මයාණන් වහන්සේ නොහොත් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයට ඍජුවම සම්බන්ධ වුණා වූ ලෝගෝස් එහෙම නැත්නම් වචනය දවාර් එහෙම නැත්නම් ක්‍රියාකාරී වචනය මේ වචනය මාංශගත සැනින්ම එසේ වන්නට ක්‍රියාකාරී වන්නට හේතු සාධකයේ වුණේ නෙවුමායි නැත්නම් ආත්මයාණන් වහන්සේ. ආත්මයාණන් වහන්සේ වචනයාණන් වහන්සේ තුලින් පියාණන් වහන්සේව ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. දැන් මේ සුභාරංචිය අරගෙන තමයි ජුවාම් බෞතිස්ම නැත්නම් ජුවාම් ස්නාවක ජුවාම් පැමිණෙන්නේ. ජෝන් ද බැප්ටයිසර් නැත්නම් ජෝන් ද බැප්ටිස්ට්. එතකොට ඔහුගේ මූලික අරමුණ උනේ වඩින්නට සිටින ආත්මානුභාවයෙන් පිරුණා වූ නොහොත් ආලෝකයාණන් වහන්සේව ලෝකයට හඳුන්වා දීමයි. එතකොට කවුද මේ ආලෝකයාණන් වහන්සේ?
එතකොට ආලෝකයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ හැටියට පසුව ජේසුස් සමිදානන් වහන්සේගෙන් පසුව නිර්වචනය වුණත් මම ඔබට කියන්න උත්සාහ කරන්නේ අබ්බා තාත්තේ කියා දේව තාත්තාට මොර ගැසූ ජේසුගේම ආත්මානුභාවයේ නම් මේ උන්වහන්සේ මේ ආලෝකය වෙන කවුරුත් නෙමෙයි ජේසුන් වහන්සේමයි. එතකොට ජුවාම් එන්නේ දිවසිවරයාව එමුණු ලබන්නේ ජේසුස් සමිදානන් වහන්සේව ප්‍රකාශ කිරීම පිළිබඳව සාක්ෂි දරන්නටයි. ජේසු සමිදානෝ කවුරුන්ද? ජේසු සමිදානෝ මෂියාහ. ඔබට මතක ඇති මම පළවෙනි කියවීමේදී කිව්වා මාෂක් කියලා පදය. මාෂක් කියන පදයේ තේරුම තමයි anoint. ඒතකොට මේ පදයෙන් එන නාමපදය තමයි මෂියාහ. ඒතකොට ආලේප කරනු ලැබූ තැනන් වහන්සේ ග්‍රීක භාෂාවෙන් කියනවා ක්‍රිස්ටොස්. උන්වහන්සේ ජේසුන් වහන්සේ නම් ජේසුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නම් පළවෙනි කියවීමේ පොරොන්දු වෙන ලද දෙන ලද ආත්මානුභාවය උන්වහන්සේ සතුව ඇත. ආත්මානුභාවය උන්වහන්සේ සතුව ඇත. ඒතර ජේසු ආවේ මොකටද මේ තර්කය අනුව එහෙමනම්? දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්න, වහලුන් මුදන්න, අන්ධයින්ට පෙනීම දෙන්න, කොරුන්ට ඇවිදීම දෙන්න, සිරගත වූවන් මුදන්න. ඒකට අන්ධයින්ට පෙනීම දීමත් කොරුන්ට ඇවිදීම දීමත් අලුතෙන් එකතු වෙනවා. අපි යෙසායාගේ පොතේ තියෙන විදිහට කියවමු. බිඳුරු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද, දිලිඳුන්ට සුභාස්න දෙසීමටද, වහලුන්ට මිදීම දානය කරන්නද. අපි ඔතනින් චූට්ටක් නතර කරලා එකතු කරමු. කොරුන්ට ඇවිදීමද, අන්ධයින්ට පෙනීමද, බිහිරන්ට ඇසීමද, අවසාන පදයට එමු. සිරකරුවන්ට නිදහස දන්වන්නද. එතකොට 61 වෙනි පරිච්ඡේදයේදී පොරොන්දු වූ මෙසියස් ජේසුස් නොවේද? එතෙන්ටයි මට ගේන්න උවමනා වුණේ. 61 වෙනි පරිච්ඡේදයේදී පොරොන්දු වූ මෙසියස් ජේසුන් වහන්සේ නම් ඒ ආලේපිත ආත්මානුභාවය උන්වහන්සේ සතු නම් උන්වහන්සේට ඒ සතු බව 8 වෙනි වගන්තියේ කියන උන්වහන්සේ මේ ස්නාවක ජෝවා මේ ආලෝකය නොවේ, ආලෝකය ගැන සාක්ෂි දරු තැනන් වහන්සේ. ඒතකොට ඒ ආලෝකය ගැන සාක්ෂි දැරීම තුළ ජේසුන් වහන්සේ ආලෝකයේ බව ඔහු ප්‍රකාශ කළා. එතකොට ඒ ප්‍රකාශ වීම තුළ අපිට පැහැදිලි වෙන කිසිම දෙයක් නැහැ. Who were born not of the natural descent, of the will of the flesh, of the will of the man, but of God. මනුෂ්‍ය සංහතියකින් සන්තතියකින් ආශ්‍රයකින් නැතිව මනුෂ්‍ය ශරීරයේ හා මාංශයේ කිසිදු සම්බන්ධකමක් නැතුව දෙවිඳුන්ගෙන් උපන් මේ මිනිසා ජේසුන් වහන්සේ. උන්වහන්සේ මෙසියස් වහන්සේ. මෙසියස් වහන්සේ අර කිව්ව විමුක්තිදායක වසර රැගෙන පැමිණෙනවා. එසේ පැමිණෙන තැනන් වහන්සේව බාරගන්න ඔබ මා සූදානම්ද? මොකද්ද දෙවන කියවීමෙන් ඒ ගැන අපට පැහැදිලි කරන්න. දෙවන දේව ප්‍රකාශනයේ වෙත අපි අවධානය යොමු කරමු. පවුලතුමන් විසින් තෙසලෝනිකවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. නිතරම ප්‍රීතිවන්න, නොකඩවා යාඥා කරන්න, සියල්ලෙහිදී ස්තුති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මේ වේ. ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න. දිවස් වැකි සුළු කොට නොතකන්න. සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලා ගන්න. සියලු ආකාර නපුරෙන් වළකින්න. සමාදානයේ දෙවියන් වහන්සේම ඔබ මුළුමනින්ම පවිත්‍ර කරන සේක්වා. ඔබගේ මුළු ආත්මයද ප්‍රාණයද ශරීරයද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ඔබ කැඳවන තැනන් වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ එය ඉෂ්ට කරනු නියතය. පෙදුමිනි එහෙමනම් අපි උනන්දුවක් දැක්වීම සඳහා කටයුතු කළ යුතුයි. අපි අර සුළු කොට තකන්නේ නැතුව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපිට පැහැදිලි කරනවා සහ මම විශ්වාස කරනවා මේ දෙවන දේව ප්‍රකාශනය කිතුණු අපේ ප්‍රායෝගික ජීවිතයට කතා කරන දේව ප්‍රකාශනයක්. බොහොම පැහැදිලිව ප්‍රායෝගික කාරණා ඉස්මතු කරගන්නට පුළුවන් දේව ප්‍රකාශනයක්. හොඳයි. ඒ දේව ප්‍රකාශනය දැන් මම ආයිත් ඔය දෙවන දේව ප්‍රකාශනයයි පළවෙනි දේව ප්‍රකාශනයයි එකතු කරලා තුන්වෙනි දේව ප්‍රකාශනයට යන්නට උත්සාහ කරනවා. දැන් පළවෙනි දේව ප්‍රකාශනයෙන් දෙවන දේව ප්‍රකාශනයේදී අප කළ යුතු
කිරීමෙන් ලබා ගන්නා දේ පිළිබඳව ප්‍රකාශ කරනවා. අවසාන වගන්තියට ගියොත් 10 හා 11 වගන්තියට ගියොත් that righteousness and salvation shall be the eternal matter of the church, rejoicing and thanksgiving. Right? දැන් මේකෙන් කියන්නට උත්සාහ කරන්නේ මොකද්ද? දැන් සභාවට පොරොන්දුවක් වෙනවා. අපි සභාව කියන වචනේ පාවිච්චි කරමුකෝ. එදා ඊශ්‍රායල් සෙනගට පාවිච්චි කරපු වචනේම සභාවට පොරොන්දුවක් දෙනවා. ඒ පොරොන්දුව තමයි ධර්මිෂ්ඨතාවයේ තුල උදාවන රාජ්‍ය ක්‍රියාත්මක වන බව. ඒ ධර්මිෂ්ඨතාවය ලබා ගැනීමට එසේනම් ඔබ කුමක් කළ යුතුද? පාවුලතුමා තෙසලෝනිකවරුන්ට ලියමින් කියන්නේ මේ ධර්මිෂ්ඨතාවයේ ධර්මිෂ්ඨ භාවයේ රැක ගැනීම පිණිස කළ යුතු දේවල්. කුමක්ද පළවෙනි කාරණාව හැටියට අපි දකින්නේ? පළවෙනි කාරණාව මට නැවත වතාවක් කියන්න. නිතරම ප්‍රීතිවන්න. අපි සතුටෙන් ප්‍රීතියෙන් සිටිය යුතුයි. දැන් මේ සුභාරංචිය ප්‍රීතියේ සුභාරංචිය. ප්‍රීති වෙන්නේ කා තුලද? ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ තුල. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රීති වෙනවා කියන්නේ ඔබ පාපය අතහරිනවා. පාපයට ඇති ඇල්ම ලොල් බව අත්හරිනු ලබනවා. දෙවෙනි කාරණාව නොකඩවා යාඥා කරන්න. ඉතින් ඊතා පැහැදිලි චතුර. නොකඩවා යාඥා කිරීම කියා කීමෙන් අදහස් කරන්නේ සබදතාවයේ පවත්වා ගැනීමයි. එතකොට තුන්වන ප්‍රකාශනයෙන් අපට ප්‍රකාශ වූ ආලෝකයන්න් වහන්සේ ජේසුන් වහන්සේත් එක්ක මට අනන්ත වූ නිත්‍ය වූ සම්බන්ධකමක් තිබිය යුතුයි. It should not be interrupted by the works of the world. ලෝකේ වැඩ කටයුතු වලින් එය බාධාවට පැමිණිය යුතු වන්නේ නැහැ. එබැවින් යාඥාව නොහොත් ඩයලොග් එක සංවාදය නෑකම අතිශයින් අත්‍යවශ්‍යයි. තුන්වෙනි කාරණාව සියල්ලෙහිදී ස්තුති දෙන්න. අපි කොඳුරන කෑකෝ ගහන මොර දෙන ජනතාවක් නෙමෙයි. අපි අයිතියක් ඇති ජනතාවක්. පුත්‍රකමේ, දුහිතෘකමේ, දරුකමේ ජනතාවක්. එතකොට ප්‍රීතියෙන් ඉන්න, ස්තුති දෙන්න. එතකොට ස්තුති දීම අතිශය වැදගත් කාරණාවක් හැටියට දකිනවා. ඊළඟ කාරණාව කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ. ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න. ඊටා වැදගත් කාරණාව ඔය කාරණාවයි ඊට පසුව එන කාරණා කීපයයි. ශුද්ධාත්මයන්න් වහන්සේට අවහිර කරන්න එපා. quench no spirit. ශුද්ධාත්මයන්න්ට ඉඩ දෙන්න. මේකේ අර්ථය ඔබට දැන් පැහැදිලිද? ආත්මානුභාවයට ඉඩ දෙන්න. ජේසු තුල ක්‍රියාත්මක වූ මෙසියස් වහන්සේ තුල ක්‍රියාත්මක වූ ආත්මානුභාවය යසායා පොරොන්දු වූ ආත්මානුභාවයයි ජේසු සම්විධානන් වහන්සේ පොරොන්දු වූ ආත්මානුභාවයයි. ඒ ආත්මානුභාවය මටද අයිති. මම ඒ තුල ක්‍රියාත්මක විය යුතුයි. උන්වහන්සේ මට උගන්වන දේ ඉගෙන ගත යුතුයි උන්වහන්සේට අවහිර නොකොට. දිවස් වැකි සුළු කොට නොතකන්න. දැන් මේක හරියට තේරුම් ගන්න ඕන. පාවුලතුමා තෙසලෝනිකවරුන්ට කියන මේ දිවස් වැකිය පිළිබඳ කතාව ඉතා වැදගත් කතාවක් වෙනවා. ඒ තමයි මේ කතා කරන්නේ පේන කීම ගැන නෙමෙයි චතුර. දැන් අද ගොඩක් අය දිවස් වැකි කියලා පේන කියනවනේ. ඔබට අහවල් දේ අහවල් කාලයේදී ලැබෙයි. ඒ පේන කීම පෞද්ගලිකව ඔබට ලැබෙන දේ පිළිබඳව දෙවියන් පොතේ කොහෙවත් සඳහන් කර නැහැ. අපේ ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුල යාඥාවේ අනාවරණයෙන් වෙන අනාවරණය ඇතුලේ පවා පෞද්ගලික දේවල් ගැන කතා කරන්නේ නැහැ. එය සමස්ත ගැලවීමේ අභිරහස පිළිබඳව ප්‍රකාශනයක් විය යුතුයි. ඔබ මතක තියාගන්න කතෝලික පියතුමෙක් වේවා, ක්‍රිස්තියානි දේවගැතිවරයෙක් වේවා, නිදහස් සභාවකට අයිති කවුරු හෝ වේවා, ඔබගේ අනාගතය පිළිබඳව දිවස්වැකි කියනවා නම් ඒ පූජකයා, ඒ දේවගැතිවරයා, ඒ සභා නායකයා කවුරු හෝ වේවා දෙවියන්ගෙන් එන කෙනෙකු නොවන බව හොඳින් මතක තියාගන්න. ශුද්ධ ලියවිල්ලට එකඟව අපි පේන කියන අය නොවේ. පේන කීමක් මෙහි නැහැ. ක්‍රිස්තියානි ඇතුලේ පේන කීම් නැත. අපට උන්වහන්සේ අනාගතයේ සැඟවුවේ ප්‍රතිමත්ති මත ජීවත් වෙන්න. එතකොට අපි දැන් පේන අපි ඕවට ගිහිල්ලා අහන්නේ අපි කවදද මගේ ආත්මය දෙවියොත් එක්ක එකතු වෙන්නේ කියලා නෙමෙයිනේ.
අහවල් වැඩේ කවදද වෙන්නේ කියලානේ. මට අහවල් දවසේ මොනවද වෙන්නේ කියලා, මගේ ජොබ් එක හරියයිද කියලානේ. මේ බොරුව, මේ වංචාව, මේ ප්‍රෝඩාව තව දුරටත් සිද්ධ විය යුතු නැහැ. මෙහෙම ඉගැන්වීමක් සුද්ධ ලියවිල්ලේ නැහැ. සුද්ධ ලියවිල්ලට එකඟව දිවස් වැකි සුළු කොට නොතකන්න කියන්නේ ඕක නෙමෙයි. ඔය මං කිව්ව කොටස නෙමෙයි. දිවස් වැකි කියලා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපට අනාවරණය කරනවා නම් ඒ අනාවරණය අනිවාර්යයෙන්ම මනස්ථාපනයේ දිවස් වැකියක් විය යුතුයි. මනස්ථාපනය වන්න, හැරෙන්න සභාව අනුමත කරපු දිවස් වැකි දේව මාතාවන් වහන්සේ කිව් දේවල් අනාවරණයන් අනාගතයේදී වෙනමයි කියන ඒ හැම පණිවිඩයකම මූලාරම්භයත් මැදත් අවසානයත් එකයි චතුර. මනස්ථාපනය වන්න, ජේසුස් වහන්සේ දෙස හැරෙන්න. කොමිෂන් කරන්න, දිවසප්සාද වහන්සේ ලබා ගන්න, යාඥා කරන්න, හොඳ ජීවිතයක් ගත කරන්න. ඔච්චරයි කියන්නේ. ඔය පේන කියන අය ඕක නෙමෙයිනේ කියන්නේ. ඕක කියනවා නම් නිවැරදි. ඕක නෙමෙයි කියන්නේ. ඒ අය කියන්නේ තමන්ගේ ගොඩහා මඩිය වඩවා ගැනීමට ඒ මිනිසුන් එක්සස් කිරීමේ කෑදර උපක්‍රමයක් පමණයි. දිවසිවරයා මුදල් රැස් කරන්නේද? ඔහු හොරෙකි. ඒ සුද්ධ ලියවිල්ලයි. එබැවින් එය ඊටා බහැපත් ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නෑ. අද ඒ තවත් ස්ථීර කරමින් සුභාරංචිය අපට ප්‍රකාශ කරනවා ඊටා පැහැදිලිව. ඊටා පැහැදිලිව අපට ප්‍රකාශ කරනවා සුභාරංචිය අපි යා යුත්තේ කොතෙන්ටද, කල යුත්තේ මොකක්ද කියලා. කිසි ගැටලුවක් නැහැ මෙසියස් වහන්සේව පිළිගෙන මනස්ථාපනයේ ජීවිතයකට, තලයකට ඇතුළු වන්න. ඊළඟ කාරණාව සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලා ගන්න. සියල්ල විමසීම සඳහා ශුද්ධාත්ම ඵල තියෙනවා. ශුද්ධාත්ම වරප්‍රසාදය තියෙනවා. ආත්මයන් වහන්සේ සුළු කොට නොතකන්න කිව්වේ ඒ නිසානේ. සියල්ල හොඳින් විමසා බලා යහපත් දේ තදින් අල්ලා ගන්න. එතකොට පාවුලතුමා අපට අවවාද අනුශාසනා කරනවා ඒ බැවින් උන්වහන්සේ පැමිණෙන විටදී සූදානම්ව සිටින්න ඔන්න ඔය ආකාරයේ ජීවිත පැවැත්මක් තුළින්. අවසන් කාරණාව සියලු ආකාර නපුරෙන් වළකින්න. ඉතින් තව මොනවාද? සියලු ආකාර වූ නපුරෙන් වැළකීම අපේ පරම අභිලාෂයයි. එතකොට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙසියස් වහන්සේ මම ඒ මුළු කියවීම තුනම සාරාංශ කරන්න. උන්වහන්සේ මෙසියස් වහන්සේ. උන්වහන්සේ ලෝකයට උදා වුණු ආලෝකයාණන් වහන්සේ. ආලෝකය නම් ආත්මයාණන් වහන්සේ. ඒ ආත්මයාණන් වහන්සේ ජේසුස් වහන්සේ නම් යසායා දිවසිවරයා පොරොන්දු වුණු ආත්මානුභාවී උන්වහන්සේ සතුයි. එබැවින් උන්වහන්සේ මෙසියස් වහන්සේ. මෙසියස් වහන්සේ නම් උන්වහන්සේ ආපු කාර්යයක් තියෙනවා. දිනඳුන්ට සුභාසන දෙසීමට, ඉරකරුවන්ට මිදීම, අන්ධයින්ට පෙනීම, කොරුන්ට ඇවිදීම, මේ ආදී වශයෙන් විමුක්තියේ වසර ප්‍රකාශ කිරීම. ඒ වසර ප්‍රකාශ කරද්දී ඒකට අපි සුදුසු වෙන පරිද්දෙන් ඉන්න ඕන. අපි කළ යුත්තේ කුමක්දයි? එබැවින් පාවුලතුමා ඉතා පැහැදිලිව කියනවා. ස්තුති දීමෙන් ස්තුතිපූර්වකව කොඳුරන්නේ නැතුව, ශුද්ධාත්මයන්න් වළක්වන්නේ නැතුව, ශුද්ධාත්මයන්න් කරුණු කොටගෙන මනස්ථාපනීය වීම සඳහා ආරාධනා කරන දිවස් වැකි සුළු කොට නොතකා සියල්ල ගැන පරිපූර්ණ ප්‍රීතියකින් යුතුව හැම නපුරම පරාජය කරමින් අපි ජීවත් යුතු බව නොවේද අද කියවීම් සංග්‍රහයෙන් අපට ප්‍රකාශ කරන්න. දෙවන දේව ප්‍රකාශනයේ අගභාගයට යද්දී තවතුන් අපිට තවත් ඍජු පැහැදිලි කිරීමක් කරනවා මේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ඔබ කැඳවන තැනන් වහන්සේ විශ්වාසවන්තේ උන්වහන්සේ ඉෂ්ට කරනු නියතේ. අර අපි පහුගිය සති කීපේ පුරාවට පියතුමිනි අද වෙනකන් දැක්කේ උන්වහන්සේගේ විශ්වාසශීලී භාවය. කොතනවත් සම්බන්ධතාවයේ විරසක වීමක් සිදු වුණේ නැහැ. කැඩුනේ නැහැ. කැඩිච්ච සම්බන්ධතාවයන්, විරසක වුණු සම්බන්ධතාවයන් නැවත යථා තත්වයට පරිවර්තනය කිරීමයි මතු පැමිණෙන්නට සිටින තැනන් වහන්සේගේ පරම අභිලාෂය, පරම පැතුම බවට පරිවර්තනය වන්නේ. එහෙමනම් මෙතන යටින් අපිට කතා කරනවා නේද ගැඹුරින් පියතුමිනි යාඥා කරන්න. අනිවාර්යයෙන්ම යදුමට අපිව එකතු කරනවා. මට විනාඩියක් පමණක් දෙන්න. මුළු මේ සමස්ත ක්‍රියාවලියම මම නැවත වතාවක් සම්පින්ඩණය කරන්න හේතුවක්. පළවෙනි කියවීමත්, දෙවන කියවීමත්, තුන්වෙනි කියවීමත් අතරතුර ප්‍රධාන චරිතයක් නික්මෙනවා. ඒ තමයි සමිදානන් වහන්සේගේ ආත්මානුභාවයේ හිමි කෙනා. අපි ඒ කෙනා ජේසුස් වහන්සේ යයි දැන් පිළිගත්තා. එතකොට ජේසුස් වහන්සේ
නැත්නම් මේ ගැලුම් කරුවාණන් වහන්සේ he is the preacher. ජේසුන් වහන්සේ පමණයි දේව තාත්තාගේ වචනය රැගෙන එන තැනන් වහන්සේ. ඒ හින්දා මේ කාලයේදී ජේසුන් වහන්සේ හැර වෙන ප්‍රීචර්ස්ලා නැහැ. වෙන දේශකයෝ නැහැ. ජේසුන් වහන්සේගේ වචනයයි අපි දේශනා කරන්නේ. එබැවින් ජේසුන් වහන්සේ මුල් නොවන හැම තැනක්ම පාපයක්. දෙවන කාරණාව he was to be the healer. ජේසුන් වහන්සේ සුවය දානය කරන තැනැත්තා. උන්වහන්සේ අපේ බිඳුණු හදවත් නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා. උන්වහන්සේ අපේ ලෙඩ රෝග සුවපත් කරනවා. අන්ධයින්ට පෙනීම, කොරුන්ට ඇවිදීම, බිහිරන්ට ඇසීම මේ ආදී වශයෙන්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ තමයි සුවයේ සැනසීම. he is the consolation. ඒ වගේම අපි දැනගන්නට ඕන මේ කියවීම් වලට අනුකූලව උන්වහන්සේ the deliverer, උන්වහන්සේ ගැලවුම් කරුවාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ ගැලවුම් කරුවාණන් හැටියට මොනවද කරන්නේ? පළවෙනි එක තමයි proclamation of peace. හදවතේ, මනසේ, ආත්මයේ සැනසීම, ප්‍රීතිය උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පසුව proclamation of war against his enemies. නපුර සදහටම පරාජය කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ උන්වහන්සේව අපට හඳුන්වලා දෙනවා මේ කියවීම. උන්වහන්සේ he was to be the comforter. අපේ මේ දුක්බරිත ජීවිතයේ අපව මුදන තැනන් වහන්සේ උන්වහන්සේ. ඒ පිළිබඳව ලොකු විග්‍රහයක් අපට කළ හැකි අපිට පසු දවසක වෙලාව ලැබුණොත්. උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේ තමයි දෙවි සමිදානන් වහන්සේගේ අංකුරය. උන්වහන්සේ තමයි ගහ. උන්වහන්සේගේ තමයි මේ පොරොන්දු වූ සියල්ල අප වෙත දානය කරන්නේ. එබැවින් අන්තිම කොට නාසරෙත්ති ජේසුන් වහන්සේ ස්වාමියාණෝය, උන්වහන්සේ අපේ ගැලුම්කාරයාණෝයයි විශ්වාස කරන හැම කෙනෙක්ම ගලවනු ලබන්නෝය. ජේසුස් සමිදානන් වහන්සේ මුල් නොවන තැන, ප්‍රමුඛ ස්ථානයේ නොසිටින තැන, උන්වහන්සේ මූලික නොවන තැන ඇත්තේ බොරුවක් වන්නට පුළුවන්, වංචාවක් වන්නට පුළුවන්, අසත්‍යයක් වන්නට පුළුවන්. අපේ කරුපියතුමන් ඒක නියමාකාරයෙන් බොහොම පැහැදිලි ලෙස වර්තමාන සමාජ තත්ත්වයට එක්ක ගලපලා ඔබට මට පැහැදිලි කළා. එනම් නිවැරදි තැන සොයාගෙන යන්න, නිවැරදි තැන අඩිය තියන්න, නිවැරදි තැන සිට ඔබේ ආගම අදහන්න. සරලවම කියනවනම් අපි ඔබට ඒ සඳහා ඇරයුමක් කරනවා. අද දවසේ පිළිතුරු ගියේ තියෙන එකයි. පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක, පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමය. එතුමන්ගේ දෑවසේ බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. දෙවි සමිඳුරන් වහන්සේගේ ආදරය, කරුණාව නොනවතින හඹාගෙන යන සුළු, අප පසුපස හඹාගෙන එන ඔබ මා කොතරම් පව් කළත් තියෙන ආදරයක්. එනිසා ඒ ආදරය ඇතුලේ ගමනක් යන්නට මේ ආගමනයේ 3 වන සතේ අපි ඔබට හැරයුම් කරනවා. සමුදිනව පියතුමිනි, ස්තුතියි අද දවසේදීත් මේ දහම් කරුණු අපට පැහැදිලි කර දුන්නාට. ඔබ වහන්සේට ආයුබෝවන්. ජෙසුපීටයි. ජෙසුපීටයි. පුරා සද්දිනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව අද මේ ආකාරයෙන් නිමවට පත් කරන ඔබට ආයුබෝවන්. ජෙසුපීටයි.